සුබ දවසක් සියලු දෙනාටම. අපි 2020 උසස් පෙළ මේ අගෝස්තුවේ පෙනී සිටින සිසුන්ට මෙහෙයුම් කළමනාකරණයට අදාළව අපි මේ වෙනකොට කරගෙන යන්නේ තුන්වෙනි නිපුණතා මට්ටම. අපි දෙවන නිපුණතා මට්ටම දක්වා අවසන් කරලා දෙනවා. නමුත් මේ කොරෝනා වෛරස් තත්ත්වය හැමුවේ අපිට නිසි ආකාරයට පන්ති පවත්වන්න නොහැකි නිසා අපි මම පාඩම් වශයෙන් ඔයාලට ඉදිරිපත් කරනවා. එතකොට අපි දැනට නිපුණතා මට්ටම් 1 සහ 2 ඉවර කරලා තිනවා. අපි තුන්වෙනි නිපුණතා මට්ටමේ ඉඳලා මේ විදිහට කරගෙන යමු. අපි බලමු අපේ ටියුට් එකේ 26 වෙනි පිටුව අපි තුන්වෙනි නිපුණතා මට්ටමේ ඉඳලා බලමු. නිපුණතා මට්ටම වෙන්නේ මුළු ආදායම හා මුළු පිරිවැය ගලපමින් සමච්ඡේදන ලක්ෂ්‍ය ගණනය කරයි කියන නිපුණතා මට්ටම. හරි. අපි මුලින්ම බලමු ඊට අදාළ ඉගෙනුම් පළ දක්වලා තියෙනවා. පළවෙනි මාතෘකාව වශයෙන් අපි තියෙන්නේ නිෂ්පාදන පිරිවැය. හරි. ඒක අපි කලින් කතා කරා. අපි මේ පාඩම තුළ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය එහෙම නැත්නම් මෙහෙයුම් කළමනාකරණයට අදාළ සංරචන තමයි කතා කරන්නේ. එතකොට නිෂ්පාදන පිරිවැය කියන එක අපි හැඳින්නුවා අපිට ගන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් මුළු පිරිවැය කියලාත් අපිට දක්වන්න පුළුවන්. මේකදී අපි කතා කරන්නේ නිෂ්පාදනය සඳහා යොදා ගන්න ලබන ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය යන දෙකේ සමස්ත එකතුවට තමයි අපි මේ නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් මුළු පිරිවැය කියලා දක්වන්නේ. එතකොට අපිට ඒක නිෂ්පාදන පිරිවැය අවශ්‍ය වෙනවා නම් මුළු නිෂ්පාදන පිරිවැය නිමවුම් ඒකක සංඛ්‍යාවෙන් බෙදලා අපිට ඒකක නිෂ්පාදන පිරිවැය ලබා ගන්න පුළුවන්. හරි. අපි එතකොට නිෂ්පාදන පිරිවැයට අදාළ නිර්වචනය අපි ලියා ගමු. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යොදාගනු ලබන සම්පත්වල මූල්‍යයේ වටිනාකම නිෂ්පාදන පිරිවැය යනුවෙන් හැඳින්වේ. නිෂ්පාදන ඒකකයක් සඳහා දරන පිරිවැය පහත් සඳහන් පරිදි ගණනය කළ හැකියි. එතකොට අපිට මෙතන සමීකරණය තියෙන විදිහට ඒකක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න මුළු නිෂ්පාදන පිරිවැය නිමවුම් ඒකක සංඛ්‍යාවෙන් බෙදීමෙන් අපිට ඒ කාර්යය ඉටු කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියලා. ස්ථාවර පිරිවැය කියලා අපි හඳුන්වන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්න නිෂ්පාදනය වැඩි කරත් පිරිවැය වෙනස් නොවන පිරිවැය අපිට ස්ථාවර පිරිවැය විදිහට ගන්න පුළුවන්. යම් නිෂ්පාදන මට්ටමක් දක්වා මේ පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම නිෂ්පාදනය සිදු නොකලත් මේ ස්ථාවර පිරිවැය අපිට දරන්න සිද්ධ වෙනවා. අපි බලමු මෙතන පැහැදිලි කරලා තියෙනවා කිසියම් නිෂ්පාදන මට්ටමක් එක්ක නිෂ්පාදනය කරනු ලබන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය වේ. කෙටි කාලයක් තුළ උපරිම ධාරිතාවය නිෂ්පාදනය කළද කිසිදු නිෂ්පාදනයක් සිදු නොකළද ස්ථාවර පිරිවැය දැරීමට සිදු වේ. එතකොට මෙතන හයිලයිට් කරන්න නිෂ්පාදනය කරනු ලබන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය වේ කියන එක අපි හයිලයිට් කරමු. හරි. ඊළඟට අපි ඒ සඳහා උදාහරණ කිහිපයක් ලියා ගමු. පළවෙනි එක කම්හ කුලි. ඒ වගේම රක්ෂණ ගාස්තු
ඒ වගේම කම්හල් වරිපණ. එතකොට අපිට මේවා ස්ථාවර පිරිවැය විදිහට දක්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා. විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව අනුව ක්‍රමයෙන් වෙනස් වන පිරිවැය. විචල්්‍ය පිරිවැය විදිහට ගන්නවා. එහෙම තමයි නිෂ්පාදනය සමග ඍජුවම සම්බන්ධතාවය දක්වන ඍජු අමුද්‍රව්‍ය, ඍජු සේවක වැටුප් වගේ දේවල් අපිට විචල්්‍ය පිරිවැය විදිහට දක්වන්න පුළුවන්. හරි. අපි ඒ සඳහා උදාහරණ කිහිපයක් ලියමු. පළවෙනි එක ලියා ගන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඒ වගේම ඍජු ශ්‍රම පිරිවැය. ඒ වගේම නිෂ්පාදන ඒකක මත පුරස්කාර වියදම්. හරි. මේවා අපිට උදාහරණ විදිහට දක්වන්න පුළුවන් විචල්්‍ය පිරිවැය විදිහට. හරි. අපි ඊළඟට බලමු නිෂ්පාදන භාණ්ඩයක පිරිවැය විශ්ලේෂණය. අපි මෙතනදී සාකච්ඡා කරන්නේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන යම් නිෂ්පාදිත ඒකකයක අඩංගු වන විචල්්‍ය පිරිවැය කොච්චරද, ස්ථාවර පිරිවැය කොච්චරද, ඒ වගේම දායකය කොච්චර ආවරණය වෙනවද. මෙන්න මේ වගේ කරුණු තමයි අපි නිෂ්පාදන භාණ්ඩයක පිරිවැය විශ්ලේෂණයේදී කතා කරන්නේ. එතකොට අපිට මෙන්න පහතින් දක්වලා තියෙනවා භාණ්ඩයක විකුණුම්මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ ලැබෙන අගයට අපි කියනවා දායකය, එහෙම නැත්නම් සහභාගය කියලා කියනවා. අපි ඒක සාකච්ඡා කරනවා. අපි මෙතන ලියාගමු නිෂ්පාදන භාණ්ඩයක පිරිවැය විශ්ලේෂණය කියන එකට පැහැදිලි කිරීම අපි මෙතන සඳහන් කරගමු. පිරිවැය විශ්ලේෂණය යමු. පිරිවැය විශ්ලේෂණය යමු. භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා වැයවන විචල්්‍ය හා ස්ථාවර පිරිවැය පිළිබඳ සිදු කරනු ලබන ක්‍රමානුකූල අධ්‍යයනයකි. අපිට ඒ විදිහට දක්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු මුළු ආදායම කියන සංකල්පය. මුළු ආදායම කියන්නේ ව්‍යාපාරයක් යම් නිශ්චිත කාලයක් නිෂ්පාදිත අලෙවි කිරීමෙන් ලබා ගන්න මුළු ආදායම. එතකොට ඒක අපිට සමීකරණයක් ආශ්‍රයෙන් දක්වන්න පුළුවන්. විකුණුම් ඒකක ගණන ඒකකයක විකුණුම් මිලෙන් ගුණ කිරීම තුළින් අපිට මුළු ආදායම ගණනය කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු දායකයෙක් එහෙම නැත්නම් සහභාගී කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි කලින් පැහැදිලි කරා අපි භාණ්ඩයකට අදාළවත් මේක ගලපන්න පුළුවන්. ඒ වගේම මුළු නිෂ්පාදිතයට අදාළවත් අපිට දක්වන්න පුළුවන් සහභාගී එහෙම නැත්නම් දායකයෙක් කියන සංකල්පය. මෙතෙන්දී විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කර පසු ඉතිරි වන අගයට තමයි අපි සහභාගී කියලා කියන්නේ. එහෙම නැත්නම් දායකයෙක් කියලා කියන්නේ. එතකොට ලාභය ගණනය කිරීම සඳහා විකුණුම් මිලෙන් මේ විචල්්‍ය පිරිවැයට අමතරව තව ස්ථාවර පිරිවැය අඩු කර යුතුයි. එතකොට ස්ථාවර පිරිවැය අඩු කර පසු අගයක් ඉතිරි වෙනවා නම් අපිට ඒක ලාභය විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි සහභාගී කියලා හඳුන්වන්නේ මේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කර පසු ලැබෙන අගය. හරි. මෙතන අපි දක්වලා තියෙනවා
භාණ්ඩයක විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිව අඩු කිරීමෙන් ලැබෙන අගය සහභාගී යන්නෙන් අදහස් කරේ. මිට දායකයන නමද භාවිතා කරේ. සහභාගී වැළඳගත්කම් වන්නේ මෙමගින් ආයතනයේ ස්ථාවර පිරිවැය හා ලාභය ආවරණය කර ගැනීමට හැකිවීම. හරි. එතකොට මේක අපිට වැදගත් සංකල්පයක් විදිහට දක්වන්න පුළුවන්. හරි. එතකොට සහභාගී ගණනය කරගන්න පුළුවන් ආකාර අපිට කිහිපයක් තියෙනවා. විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරලා පුළුවන්. ඒ වගේම අපි ලාභයක් තියෙනවා. මේ ලාභයට ස්ථාවර පිරිවැය අඩු කරා විස්ථාවර පිරිවැය එකතු කරත් අපිට සහභාගී ලබා ගන්න පුළුවන්. මොකද අපි කිව්වා සහභාගී ලබා ගන්න විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරලා. එතකොට ලාභය කියන තුල ලාභය කියන සංකල්පය තුල විචල්්‍ය පිරිවැයට අමතරව ස්ථාවර පිරිවැයත් අඩු වෙලා තියෙනවා. එතකොට අපි ලබාගෙන දෙන ලාභයට ස්ථාවර පිරිවැය එකතු කරොත් අපිට සහභාගී එහෙම නැත්නම් දායකයෙක් කියන අගය අපිට ලබා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු ලාභය කියන සංකල්පය. ලාභය කියන සංකල්පය අපිට පැහැදිලි කරන්න පුළුවන් මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරාට පස්සේ ලැබෙන අගය ලාභය කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඒ සඳහා පැහැදිලි කිරීමක් ලියාගමු. මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කිරීමෙන් ලාභය ගණනය කළ හැකියි. එනම් ආයතනයේ මුළු දායකයන් ස්ථාවර පිරිවැය අඩු කළ විට ලැබෙන වටිනාකම ලාභයයි. එතකොට අපිට ලාභය ආකාර දෙකකට ගණනය කරන්න පුළුවන්. මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරලා ගණනය කරන්නත් පුළුවන්. ඒ වගේම මුළු දායකයන් ස්ථාවර පිරිවැය අඩු කරත් අපිට ලාභය ගණනය කරන්න පුළුවන්. ඊළඟට බලමු සමච්ඡේදන ලක්ෂණ විග්‍රහය. එහෙම නැත්නම් break even point. සමච්ඡේදන ලක්ෂණය කියලා කියන්නේ ව්‍යාපාරයක ලාභ අලාභ නොමැති තත්ත්වය. එහෙම නැත්නම් මුළු ආදායම මුළු පිරිවැයට සමාන වන තත්ත්වය අපි සමච්ඡේද ලක්ෂණය කියලා හඳුන්වනවා. එතකොට මේක අපිට ගණනය කරන්න පුළුවන් මුළු ස්ථාවර පිරිවැය ඒකකයක දායකයන් බෙදීම මගින් අපිට සමච්ඡේදන ලක්ෂණය ගණනය කරන්න පුළුවන්. එතකොට අපිට මේක ප්‍රස්ථාරයක් ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම මේක අපිට ගණිතමය ආකාරයෙන් විසඳුමක් ආකාරයෙන් දක්වන්න පුළුවන්. හරි. අපි ඉස්සරම මේ සඳහා පැහැදිලි කිරීමක් අපි ලියාගමු. ව්‍යාපාරයක් ලාභ හෝ පාඩු නොලබන නිෂ්පාදන මට්ටම නිෂ්පාදන මට්ටම හෝ විකුණුම් මට්ටම සමච්ඡේදන ලක්ෂ්‍ය හෙවත් ලාභ අලාභ රහිත ලක්ෂ්‍ය ලෙස හඳුන්වයි. එතකොට අපිට සමච්ඡේදන ලක්ෂ්‍ය ඒක සංඛ්‍යාව ගණනය කරන්න පුළුවන්. මුළු ස්ථාවර පිරිවැය ඒකකයක දායකින් බෙදීම මගින් අපිට සමච්ඡේදන ලක්ෂ්‍ය ගණනය කරන්න පුළුවන්. හරි.
මීළඟට අපි සරල නිදසුනක් මගින් සමච්ඡේදන ලක්ෂ විග්‍රහය පැහැදිලි කරගමු. බලමු අපි. නිෂ්පාදන ආයතනයක එක්තරා නිෂ්පාදනයක නිෂ්පාදන ධාරිතාවේ මසකට ඒකක 1000කි. එම නිෂ්පාදිතයට අදාළ අනෙකුත් තොරතුරු පහත දැක්වේ. ඒකකයක විකුණු මිල 10යි, ඒකකයක විචල්්‍ය පිරිවැය 5යි, ස්ථාවර පිරිවැය රුපියල් 3000යි, අපේක්ෂිත නිෂ්පාදිත ඒකක සංඛ්‍යාව ඒකක 800යි. ඒකකයේ දායකය හා සම්මච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව සොයන්න. හරි. අපි මුලින්ම බලමු. ඒකකයේ දායකය සොයන සූත්‍රය අපි බැලුවා. ඒකකයේ දායකය සමානයි ඒකකයක විකුණු මිල අඩු කිරීම ඒකකයක විචල්්‍ය පිරිවැය තමයි අපි ඒකකයේ දායකය හොයන්නේ. අපි ඒක සූත්‍රය ලියලා ගන්න හදමු. ඒකකයේ දායකය සමානයි විකුණු මිල අඩු කිරීම විචල්්‍ය පිරිවැය. විකුණු මිල වෙන්නේ 10යි, විචල්්‍ය පිරිවැය වෙන්නේ 5යි. අපිට පිළිතුරු ලැබෙන්නේ වෙන්නේ රුපියල් 5යි. අපිට ඒකකයේ දායකය 5ක් විදිහට ගන්න පුළුවන්. බලමු සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව. සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව අපි හොයන්නේ ස්ථාවර පිරිවැය විදීම ඒකකයක දායකය. ස්ථාවර පිරිවැය ගත්තොත් 3000යි. ඒ වගේම ඒකක විචල්්‍ය පිරිවැය අපිට ගන්න පුළුවන්. ඒ දායකය අපිට ගන්න පුළුවන් 5ක් විදිහට. එතකොට අපේ පිළිතුරු විදිහට ලැබෙනවා ඒකක 600. එතකොට අපිට සමච්ඡේදන ඒකක ප්‍රමාණය 600ක් විදිහට ඒකකයේ දායකය 5ක් විදිහට අපිට දක්වන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු මේ සමච්ඡේදන ලක්ෂය අපිට ප්‍රස්ථාරයක් විදිහට ඒ වගේම වගුවක් ආකාරයෙන්ම අපිට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ වගුව අනුසාරයෙන් අපිට ප්‍රස්ථාරයක් නිරූපණය කරන්න පුළුවන්. අපිට දැන් බැලුවා ඒකක ගණන 600 දී මුළු ආදායම 6000ක් ලෙසත් මුළු පිරිවැය 6000ක් ලෙසක් තියෙනවා. එතකොට අපිට මේ අවස්ථාව තමයි සමච්ඡේද ලක්ෂය විදිහට සමච්ඡේදන ලක්ෂයේ ඒකක ගණන විදිහට 600 අපිට ගන්න පුළුවන්. හරි. එතකොට අපිට මෙන්න මේ තීරුවට අදාළ කොටස සමච්ඡේදන ලක්ෂයට අදාළව අපිට ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි සමච්ඡේදන ලක්ෂ විග්‍රහය රූපසටහනක් ආකාරයෙන් අපිට ප්‍රස්ථාරිකව මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. එතකොට අපිට මෙතන බලන්න පුළුවන් මුළු පිරිවැය මුළු ආදායමට සමාන වන ස්ථානයේ ඒකක සංඛ්‍යාව 600යි. ඊට අදාළ ඒකක සංඛ්‍යාව. එතකොට ඒක තමයි අපි සමච්ඡේදන ලක්ෂය එහෙම නැත්නම් බ්‍රේක් ඉවන් පොයින්ට් එක විදිහට අපි ගන්න. එතකොට අපිට මෙතන දකින්න පුළුවන්
ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය මේ වගේ දකින්න පුළුවන් අපිට. මුළු පිරිවැය මෙතනින් ආරම්භ වීමට හේතුව මේ ස්ථාවර පිරිවැය. මෙන්න මේ ස්ථාවර පිරිවැය නිෂ්පාදනයේ බිඳුව අවස්ථාවේදී අපි දරනවා. ඒක නිසා තමයි මේ අවස්ථාවෙන් තමයි පිරිවැය ආරම්භ වෙන්නේ. ඒක නිසා අපිට ස්ථාවර පිරිවැය රේඛාවේ ඉහළ සිට තමයි විචල්්‍ය පිරිවැය ආරම්භ වෙන්නේ. මෙතන නිෂ්පාදනයේ බිඳුවක් වන අවස්ථාවේදී ස්ථාවර පිරිවැය දරලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි මේ 3000 සීමාව දක්වා ස්ථාවර පිරිවැය අපි දක්වලා තියෙන්නේ. හරි. අපි ඊළඟට බලමු ආරක්ෂිත ආන්තිකය. හරි. ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ මේ සමච්ඡේදන ලක්ෂ්‍ය විකුණුම් සහ ව්‍යාපාරයේ සත්‍ය විකුණුම් මට්ටම අතර පවතින වෙනස තමයි අපි ආරක්ෂිත ආන්තිකය කියලා අපි හඳුන්වන්නේ. මෙතන දක්වලා තියෙනවා ආරක්ෂිත ආන්තිකය යනු මුළු විකුණුම් ප්‍රමාණය සමච්ඡේද විකුණුම් ප්‍රමාණයත් අතර වෙනසයි. මේ ආරක්ෂිත ආන්තිකයේදී ව්‍යාපාරයේ ලාභ ලබන්නේ නිතරම ව්‍යාපාරය ආරක්ෂා වේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන වගුවේ BEP එහෙම නැත්නම් සමච්ඡේද ලක්ෂ්‍ය විකුණුම් ප්‍රමාණය වෙන්නේ 600යි. අපි හිතමු ව්‍යාපාරය මේ අවස්ථාවේ ඒක 800ක් අලෙවි කරනවා කියලා. එතකොට අපිට ගන්න පුළුවන් ආරක්ෂිත ආන්තිකයේ විදිහට මේ 600 800 අතර ඒකක 200ක ප්‍රමාණය අපිට ගන්න පුළුවන් ආරක්ෂිත ආන්තිකයේ විදිහට. එතකොට අපිට බලන්න පුළුවන් ඉන්නේ මේ අවස්ථාවේදී ව්‍යාපාරයේ මුළු ආදායම් රේඛාව පිරිවැය රේඛාව ඉක්මවා යනවා. එතකොට මේ අවස්ථාව තමයි ව්‍යාපාරයේ ලාභ ලබන අවස්ථාව කියලා අපි දක්වන්නේ. එතකොට අපි අවසාන වශයෙන් සාකච්ඡා කරනවා මේ සමච්ඡේද ලක්ෂණය ගණන් කිරීමෙන් ව්‍යාපාරයේ ආයතනයකට ලැබිය හැකි ප්‍රයෝජන එහෙම නැත්නම් වාසි මොනවද කියන එක අපි අවසාන වශයෙන් සාකච්ඡා කරනවා. ප්‍රධාන වශයෙන් මේ ගණනය කිරීමේ ප්‍රධාන වාසිය තමයි ව්‍යාපාරයේ ලාභ ලබන අවස්ථාව ව්‍යාපාරයට දැනගන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයේ ලාභ ලැබීම සඳහා කොච්චරක් දුරට නිෂ්පාදනය කරගත යුතුද කියන தත්ත්වය ව්‍යාපාරයකයාට දැනගන්න පුළුවන් මේ විශ්ලේෂණය තුලින්. ඒ වගේම තමයි ව්‍යාපාරයේ නිෂ්පාදනය කර හැකි අවම ඒකක සංඛ්‍යාවත් මේ තුලින් නිර්ණය කරන්න පුළුවන්. ඒ වගේම ආයවැය පාලන උපක්‍රමයක් ලෙස මේක භාවිත කරන්න පුළුවන්. මේ වගේ විවිධ හේතු සඳහා භාවිත කරන්න පුළුවන්. හරි. අපි මේ සඳහා වැදගත් වන කරුණු කීපයක් ලියනවා. පරණිගිරියම් ලාභ ලැබීම ආරම්භ වන නිෂ්පාදන මට්ටම හෝ විකුණුම් මට්ටම හඳුනාගත හැකි වීම. දෙවි කරුණ විදිහට අපි ගමු අයවැය පාලන උපකරණයක් ලෙස යොදාගත හැකි වීම. තුන්වෙනි කරුණ විදිහට අපි ගමු එක් මිල මට්ටමේදී ලාභ පාඩු ගණනය කළ හැකි වීම. නිෂ්පාදන සැලසුම් කරනයේදී යොදාගත හැකි වීම. පස්වෙනි කාරණේ මිල නියම කිරීමේදී උපකරණයක් ලෙස යොදාගත හැකි වීම.
පළවෙනි එක ව්‍යාපාරයේ ආදායම පිරිවැය හා විලාදී අංශවල ඇතිවන වෙනස්කම් විග්‍රහ කළ හැකි. අවදානම් පිරිවැය මිල ආදී අංගවල ඇතිවන වෙනස්කම් විග්‍රහ කළ හැකි. මේවා අපිට ගන්න පුළුවන් සමච්ඡේද ලක්ෂණ විග්‍රහයේ ප්‍රයෝජන විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු මේ සමච්ඡේද ලක්ෂණ විග්‍රහය ව්‍යාපාරකට. ඒ තමයි පිරිවැය කළමනාකරණයේදී භාවිතා කිරීමේදී මේ තුල අපිට දක ගන්න පුළුවන් සීමා. එහෙම නැත්නම් ගැටලුකාරී තත්ත්වයන් මොනවාද? පළවෙනි කාරණා මෙතන දක්වලා තියෙනවා කෙටි කාලීන තීරණ ගැනීමට යෝග්‍යවද දිගු කාලීන තීරණ ගැනීමේදී යෝග්‍ය නොවේ. අපි දන්නවා ව්‍යාපාරයක් දිගු කාලීනව කටයුතු කරද්දී දැන් මේ පිරිවැය කළමනාකරණයේදී මේ සමච්ඡේදන ලක්ෂණ විග්‍රහය දිගු කාලීන තීරණ වලට වඩාත් යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා බලපාන දිගු කාලයේදී ව්‍යාපාරයේ මේ පිරිවැය කරන සඳහා බලපාන සාධක නිතර වෙනස් වෙන නිසා සාධක ගොඩක් බලපාන නිසා මේක දිගු කාලීන කටයුතු සඳහා සීමාවක් භාවිතා කිරීමේදී යම් සීමාවන් පවතිනවා. ඒක නිසා අපිට ඒක එක සීමාවක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට මෙතන highlight කරන්න දිගු කාලීන තීරණ ගැනීමේදී යෝග්‍ය නොවේ. හරි. ඒ වගේම අපි දෙවෙනි කාරණේ බලමු සමච්ඡේදන ලක්ෂණ විග්‍රහය සඳහා යොදා ගන්න පුළුවන් උපකල්පන නිසා ඇති කරන සීමා. අපි ගත්තොත් මෙහිදී අපි උපකල්පන මත පදනම් වෙලා තමයි මේ විග්‍රහයන් සිදු කරන්නේ. එතකොට අපි ගත්තොත් එක උදාහරණයක් තමයි පිරිවැය. දැන් අපි ගත්තොත් මෙතන පිරිවැය වර්ගීකරණය කරලා දිනවා ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය. ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් ව්‍යාපාරයක මේක මෙහෙම වර්ග කිරීමේ සමහර අපහසුතාවයක් තියෙනවා. සමහර විචල්්‍යන අපිට හඳුනා ගන්න බෑ මේක ස්ථාවර පිරිවැයක්ද මේක විචල්්‍ය පිරිවැයක්ද. දැන් සමහර අවස්ථාවල අපිට දකින්න තියෙනවා අර්ධ විචල්්‍ය පිරිවැය. එතකොට මේ වගේ අවස්ථාවලදී මේ විග්‍රහය මේ උපකල්පන නිසා ඇතිවන බාධාවක් විදිහට අපිට දක්වන්න පුළුවන්. මේක highlight කරන්න උපකල්පන නිසා ඇති කරන ලද සීමා. හරි. ඊළඟ කාරණාව බලමු. ගණනය කිරීම හා සමච්ඡේදන ලක්ෂණ ප්‍රස්ථාර සටහන ඇදීම සඳහා විශාල කාලයක් ගත වීම. දැන් අපි ගත්තොත් ව්‍යාපාර තීරණ ගන්න ක්‍රියාවලියේදී මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ සඳහා විශේෂ දැනුමක් තියෙන පුද්ගලයා අවශ්‍ය වෙනවා. ඒතර මේක අර ඉක්මන් තීරණ ගැනීම සඳහා සුදුසුකමක් විදිහට අපිට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම එක් නිෂ්පාදිතය හෝ නිෂ්පාදිත මිශ්‍රයකට පමණක් යොදාගත හැකියි. අපි ව්‍යාපාරයක් ප්‍රායෝගිකව ගන්න අවස්ථාවක් ගත්තොත් එක් නිෂ්පාදිතයකට සීමා වෙන්නේ නැහැ. නිෂ්පාදිත කලමක් තමයි බොහෝ ව්‍යාපාර ඉදිරිපත් කරන්නේ. ඒකට මේක සමච්ඡේදන ලක්ෂණ විග්‍රහය. එතන මෙන්න මේ වගේ අවස්ථාවක යොදා ගැනීමේ අපහසුතාව තියෙනවා. ඒ වගේම අවසාන කාරණේ බොහෝමයක් වියදම් මතම වල විචල්්‍ය හා ස්ථාවර පිරිවැය ලක්ෂණ දෙකම අඩංගු වන බැවින් පිරිවැය වර්ග කිරීමේ අපහසුතාව අරමම කලින් කියමු කාරණේ තමයි. ඒතර මේ වගේ කාරණා නිසා මේ සමච්ඡේදන ලක්ෂණ විග්‍රහය සීමාවන් විදිහට අපිට දක්වන්න පුළුවන්. එතන අපි highlight කරමු පිරිවැය වර්ග කිරීම අපහසු වීම. ඊළඟට අපි බැලුවොත් එතකොට අපේ තුන්වෙනි නිපුණතා මට්ටමට අදාළ කරුණු මෙච්චර අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න. අපි බැලුවොත් 31 වෙනි පිටුවේ ඉඳලා 35 වෙනි පිටුව දක්වා ප්‍රශ්න 22ක් තියෙනවා. පසුගිය විභාග ප්‍රශ්න අපිට අදාළ විෂය නිර්දේශයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න. එතකොට ඔයාලා මේ ටික තනියම කරන්න මම මේකට අදාළ පිළිතුරු අපි වෙනම වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. ඔයාලා ඊට කලින් මේ පාඩමේ අපි සාකච්ඡා කරපු කරුණු ටික නිපුණතා මට්ටම 1 2 3 සියලු ඒ කරුණු වලට අදාළව මේ ප්‍රශ්න ටික ඔයාලා තනියම කරන්න. මම මේකේ පිළිතුරු වැගීම අපි ඊට පස්සේ සිදු කරමු. හරි. එහෙනම් අපි නිපුණතා මට්ටම 13 වෙනි නිපුණතා මට්ටම යටතේ අපි නැවත වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.